සියලු සමීක්ෂණ වාර්තා අනුව නැවත තහවුරු කළ ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අමිල්නාත් මාසිංහගේ. මම ඉෂාරා දේවේන්ද්‍ර. මුලින්ම පුවත් සිරස්තල. කොරෝනා අවදානම තුන්වන මට්ටමට නිවසින් පිටවිය හැක්කේ දෙදෙනෙකුට පමණයි. තවත් ආසාදිතයින් 213ක්. වැලිකඩ රැඳවියන් 23කුත් ඒ අතර. රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් කලාකරුවන්ට මාර්ගෝපදේශ මාලාවක්. කොරෝනා නිසා ලේ බැංකුවේ රුධිර සංචිත පහතට ලේ දන් දෙන්නයි ඉල්ලීමක්. සාමාන්‍ය පෙළ විභාගයට දින නියම වෙයි. මතභේදයට තුඩු දුන් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විමර්ශනයක් ඉල්ලයි. ශ්‍රී ලංකාව COVID-19 ව්‍යාප්තියේ තුන්වන අවදානම් මට්ටමට පැමිණ ඇති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. මේ අතර ලබන සඳුදා සිට රටම විවෘත කිරීමට හැකිවනු ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විශ්වාසය පළ කරනවා. හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කළ කළුතර දිස්ත්‍රික්කයේ බදුගම නව ජනපදයේද අද හුදකලා තත්වයෙන් මුදා හැරුණා. දවසේ පුවත හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබූ කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය පොලිස් බල ප්‍රදේශය සහ ගලිගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ හුදකලා තත්වයෙන් මුදා හැරියේ ඊයේ පස්වරුවේ. කළුතර දිස්ත්‍රික්කයේ බදුගම නව ජනපදයේද අද සිට හුදකලා තත්වයෙන් මුදා හැරි බව යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා. කෙසේ වෙතත් බස්නාහිර පළාත, කුලියාපිටිය සහ ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශ හා කුරුණෑගල මහනගර සභා සීමාවට පනවා ඇති නිරෝධහන ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි. එසේම ගිරිඋල්ල, මාවනැල්ල සහ හෙම්මාතගම යන පොලිස් බල ප්‍රදේශ තවමත් හුදකලා ප්‍රදේශ ලෙසයි නම් කර ඇත්තේ. අපි නිරන්තරයෙන් ජනතාවට දැනුම් දෙන්නේ මේ සති අන්තය නිවසේම රැඳී සිටීම වඩාත් උචිත වෙනවා. ඇඳිරි නීතිය නොමැති ප්‍රදේශවල ජනතාවගෙනුත් අපි එම ඉල්ලීම කරනවා. සෑම විටම සංචාරණය සීමා කරමින් කටයුතු කරන්න කියලා. නිරන්තරයෙන් මේ රෝගය වළක්වන්න ඔබගේ සහාය අවශ්‍ය වෙනවා. බොහෝ විට සඳුදා සිට රට සම්පූර්ණයෙන්ම විවෘත වෙන්න පුළුවන්. ඒ විවෘත වෙන අවස්ථාවේදී ලෝකයේ දැනට තියෙන වර්තමාන සංකල්පය අනුව අනුගත වෙමින් කටයුතු කරන්න ඕනේ. කොවිඩ් රෝගය තියෙද්දිම කොවිඩ් එක ජීවත් වීම පිළිබඳ සංකල්පය. මේ අතර දැනට රට පවතින අවදානම් මට්ටම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙලෙස පැහැදිලි කළා. වෙළඳ කළ ආශ්‍රයෙන් ඒ වගේම ආයෝජන කලාපයේ ආශ්‍රයෙන් වත්තල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක් ආශ්‍රයෙන් සහ කොළඹ නගරයේ ආශ්‍රිතව සහ විවිධ ප්‍රදේශවලින් විවිධ පොකුරු තිබීම නිසා මේ අවස්ථාවේදී අපි සැලකිය යුත්තේ තුන්වන මට්ටමේ තත්ත්වයක තියෙනවා කියලා. ඒ වගේම මේක මොනම ආකාරයකින්වත් ඇඳිරි නීතිය හා බලපා ගන්න හොඳ නැහැ. ඒ කියන්නේ මේක අපිට අදාළ වන්නේ ඇඳිරි නීතිය නැති පළාත්වලයි මේක ක්‍රියාත්මක වන්නේ. ඒ අනුව ලබන සඳුදා නිරෝධහන ඇඳිරි නීතිය ඉවත් කළ පසුවද ක්ෂේත්‍ර 55ක් අනුගමනය කළ යුතු නව මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කර තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිකුත් කර ඇතිම මාර්ගෝපදේශවලට අනුව අත්‍යවශ්‍ය සේවා හෝ අවසර ලබා දී ඇති ක්‍රියාකාරකම් වල නිරත නොවන්නේ නම් නිවසින් පිටවීමට අවසර ලැබෙන්නේ පුද්ගලයන් දෙදෙනෙක්ට පමණයි. නව මාර්ගෝපදේශ අනුව පාසල්, විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන, උපකාරක පන්ති, සිනමා ශාලා, ළමා උද්‍යාන, සත්වෝද්‍යාන, කැසිනෝ, රාත්‍රී සමාජ ශාලා, සම්බාහන මධ්‍යස්ථාන තවදුරටත් වසා තැබෙනු ඇති. ගෘහස්ථ හා එලිමහන් උත්සව, සැනකෙළි, සංගීත සම්දර්ශන, වෙරළ සාද සහ මහජන රැස්වීම් පැවැත්වීම සඳහාද තවදුරටත් අවසර හිමිවන්නේ නැහැ. පුද්ගල දුරස්ථ භාවයේ මීටර 1.5ක දුරක් පවත්වා ගත හැකි ආකාරයට සුපිරි වෙළඳසැල් සහ සාප්පු සංකීර්ණ විවෘත කර තැබීමට අවසර ලබා දී තිබෙනවා. නමුත් වරකට රැඳී සිටිය හැකි ගනුදෙනුකරුවන් සංඛ්‍යාව ඉඩ ප්‍රමාණයෙන් 50ක ප්‍රමාණයකට සීමා විය යුතුයි. පොදු ප්‍රවාහනයේදී ආසන ධාරිතාවෙන් 75ක් දක්වා මගින් ප්‍රවාහනයට අවසර හිමි වනවා. පෞද්ගලික කුලී රථ සේවා පවත්වාගෙන යාමේදී මෝටර රථ සහ ත්‍රිරෝද රථවල වරකට ගමන් කළ හැකි වන්නේ මගින් දෙදෙනෙකුට පමණයි. රජයේ සහ පෞද්ගලික කාර්යාල අවම කාර්ය මණ්ඩලයකින් පවත්වාගෙන යා යුතු අතර සෑම විටම නිවසේ සිට වැඩ
කිරීම දිරිමත් කරන ලෙස නව මාර්ගෝපදේශවල සඳහන්. මංගල උත්සව අමුත්තන් 50 දිනකට සීමා විය යුතු අතර අවමංගල උත්සව පුද්ගලයන් 25 දිනකට සීමා විය යුතුයි. ආගමික ස්ථාන තුලද වරකට රැඳී සිටිය හැක්කේ පුද්ගලයන් 25 දිනකට පමණයි. කෙසේ වෙතත් එම ස්ථානවල ජනතාව එක්රැස් වන ක්‍රියාකාරකම් සඳහා අවසර හිමිවන්නේ නැහැ. වෛරසයක් හමුවේ රටක් සම්පූර්ණයෙන් වසා දැමිය හැකිද? දීර්ඝ කාලයක් තිස්සේ ආර්ථික වශයෙන් විශාල අවපාතනයක් වෙන්න පුළුවන්. සාර්ථක රටවල් උදාහරණයක් වශයෙන් දකුණු කොරියා, තායිවානය වැනි රටවල් මේ වෛරස හමුවේ රට වසා දාමන්න නැතුව ගෙන ගියේ කොහොමද කියලා අපි අධ්‍යයනය කරන්න ඕන. අපේ විදේශ විනිමය සංචිතය ඉතාමත්ම අඩුයි. ඒ සම්බන්ධව දිගින් දිගටම අපිට ඇත්තටම කල්පනා කරන්න ඕනේ. කෙසේ හෝ රට විවෘත කියලා ආර්ථිකය දිගින් දිගටම ගෙනියන්න අවශ්‍යයි. මේ අතර කලා ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ට එම කටයුතු සිදු කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සකස් කළ විශේෂ මාර්ගෝපදේශ මාලාව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් කලාකරුවන් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර ඊයේ පැවැත්වුණා. අපි සම්පාදනය කරා ටෙලි නිර්මාණ ශිල්පීන් සහ සිනමා නිර්මාණ ශිල්පීන්ට මාර්ගෝපදේශකත්වයක් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වෙමින් තමන්ගේ කලා කටයුතු වලින් රටට දායක වෙන්නේ කොහොමද කියන එක සම්පාදනය කිරීම සම්බන්ධයෙන්. ඒ රෝගය පතුරන්නෙත් නැතු රෝගය වටපිටාවෙන් ගන්නෙත් නැහැ කියන ආකාරයට ආරක්ෂිත වලල්ලක් හැටියට පිහිටුවාගෙන කලා සහ සිනමා ටෙලි කර්මාන්තයේ යෙදීම කියන මූලික සංකල්පය යටතේ තමයි අපි මේ සම්පාදනය කරලා දීලා තියෙන්නේ. COVID-19 වසංගතය හේතුවෙන් පීඩාවටපත් ව්‍යාපාරය යලි නගා සිටුවීම සඳහා 4%ක පොලි අනුපාතකයක් යටතේ ලබා දුන් සෞභාග්‍ය ණය යෝජනා ක්‍රමයේ සහන කාලය මාස 6 සිට මාස 9 දක්වා දීර්ඝ කර තිබෙනවා. මෙම සෞභාග්‍ය ණය පහසුකම ක්‍රියාත්මක වුණේ මාස 24ක් දක්වා ආපසු ගෙවීමේ කාල සීමාවක් සහිතවයි. ඒ අනුව ලිඛිත ඉල්ලීමක් සිදු කරන ණයලාභීන්ට එම සහන කාලය ලබා දෙන බව මහ බැංකුව ප්‍රකාශ කළා. මේ අතර නිරෝධායන ඇඳිරි නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයන් සංඛ්‍යාව 2532ක්. ඒ වගේම පසුගිය පැය 24ක කාලය තුල පමණ පුද්ගලයන් 140ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම පසුගිය පැය 24ක කාලය තුල වාහන 26ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඇඳිරි නීතිය තිබුණත් නොතිබුණත් මුහුණු ආවරණ නොපැළඳීම දුරස්ථභාවයේ තබා ගැනීම පිළිබඳ සංකල්පය මුළු රටටම පොදුයි. ඒ නිසා ඕනෑම ප්‍රදේශයක එම සෞඛ්‍ය සිරිත් කඩ කරන අය ඉන්නවනම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා. මේ අතර කොවිඩ් රෝගීන් වාර්තා වීමත් සමග වසා දැමුණු නාරායන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ පසුගියදා තොග වෙළඳුන් සඳහා පමණක් විවෘත වූ අතර එහි සිල්ලර වෙළඳාම් ආරම්භ කිරීම සම්බන්ධයෙන්ද කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයාගේ අවධානය යොමු තිබෙනවා. අපි PCR පරීක්ෂණ ටික සිද්ධ කළා සියලුම ප්‍රජාවගේ. මේ වෙනකොට මේ PCR පරීක්ෂණ කොවිඩ් ආසන්න තත්ත්වයක් නොමැති බව තහවුරු වෙලා තිනවා. අපි ඉල්ලීමක් කළා තියෙනවා කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමාගෙන් කොවිඩ් 19ට අදාළ සෞඛ්‍ය නීති රීති වලට අනුකූලව තොග සහ සිල්ලර යන දෙකටම සාමාන්‍ය පරිදි වෙළඳ කටයුතු කරගෙන යාම සඳහා අපි ඉල්ලීම කළා තියෙනවා. ලැබුණොත් අපි අනිවාර්යයෙන්ම සාමාන්‍ය විදියට මේ වෙළඳ මධ්‍යස්ථානයේ වෙළඳ කටයුතු කරගෙන යාමට බලාපොරොත්තු වෙනවා. කැපිටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ පසුගිය දිනවලදී බොහෝ උඩරට එළවලු වර්ගවල මිල රුපියල් 30 දක්වා පහත වැටී තිබුණු අතර බස්නාහිර පළාත තුළ ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමෙන් පසු තම එළවලු සඳහා ඉහළ මිලක් ලැබෙනු ඇති බව ගොවින් පවසනවා. අද දින අපේ කැපිටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ ඉතා සාර්ථක වෙළඳපොළක් පවත්වනවා. ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමත් සමග වෙළඳුන් විශාල පිරිසක් පැමිණලා තිබෙනවා. අද නම් ගොවියන්ට සාධාරණ මිලක් ලැබෙන විදිහත් කියලා ඉහළ මිලකට අලෙවි වෙනවද? මේ අතර රජය විසින් සහල් නිෂ්පාදකයන්ට උපරිම මිලක් නියම කිරීම සම්බන්ධයෙන් පාරිභෝගිකයින් සහ වෙළඳුන් මෙලෙස අදහස් පළ කළා. මෝලේ මිලයි සිල්ලර මිලයි අතර රුපියල් 4යි මෙතන තියලා තියෙන්නේ. රුපියල් 4කින් ඔක්කොම කරන්න බෑ. උතන අතරමැදියෝ ඉන්නවා, ලොරිය තියෙනවා, අපි ඉන්නවා, සිල්ලර කඩේ ඉන්නවා. 4 දෙනෙක් උතන මැදිහත් වෙනවා. පාර්ලිමේන්තුවම බඩු හම්බෙන්නේ නුනොත් අපිට විකුණන්නේ දෙමිල. සමාජ ඉතින් එයාලා ෆුට්බෝල් ගහවි අපි ඉතින් අමාරු වැටෙවි. ඒක තමයි සිද්ධ වෙන්නේ අනිවාර්යෙන්ම. මේ අතර උපරිම මිලට සහල් අලෙවි කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මුල් හිමියන් සමග පොළොන්නරු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද සාකච්ඡාවක නිරත වුණා. 55යි වශයෙන් තරංගයට දී ගැනීමේ මිල ප්‍රතිපත්තිය නතර කරන ලෙස එතුමා අපිට කිව්වා කරුණාසලට දෙන්න කියලා. මොකද කීයට මේ මිලදී ගත්තා අපි සාහිත්‍ය මිලට වඩා වැඩි මිල අලෙවිකරණ එක නීතිය මගින් වටලනවා අඩු පවරනවා. ඒ නිසා ගිය සතියේ යසද් නිවේදනය කළා. මේ මෝල් හිමිය නැත්නම් නිෂ්පාදකයා නොවැම්බර් දෙසැම්බර් කවර පාඩුවක් වුණා මොන දුක් ගැන පිළිල තිබුණා කෙසේ හෝ මේ කරන්න කියන ඉල්ලීම ප්‍රමාණයි කරන්න ඕන. මොකද මහින්ද රාජපක්ෂ මැතිතුමා නෙමෙයි රටේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ. ඒ නිසා එතන එතුමා ගත්තාම තීරණයක් ඒ තීරණය අපි යෝ කැබිනට් මණ්ඩලයේ උපමණින් වෙනස් කරන්නේ ඕන වැවුණා කරන්න දෙයක් නැහැ. අනතුරු අමාත්‍යවරයා ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන සහ අමාත්‍ය සිරිපාල ගම්ලත් යන මහත්වරුන්ට අයත් පෞද්ගලික සහල් මෝල් වල නිරීක්ෂණ චාරිකාවකට දෙක්වුණා. දවසේ පුවත
අද දිනය තුළ COVID-19 ආසාදිතයන් 213 දෙනෙකු වාර්තා වුණා. ඒ අතර වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 23 දෙනෙකුද වන බව යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මේ අතර කොළඹ මහනගර සභා බල ප්‍රදේශයෙන් පමණක් ඊයේ දිනය තුළ වාර්තා වූ COVID-19 ආසාදිතයන් ගණන 99ක්. වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ කොළඹ නගරයේ මහල් නිවාසවල වෙසෙන පුද්ගලයන් වෙනත් නිවාස වෙත ගමන් කිරීම සම්පූර්ණයෙන් නතර කළ යුතු බවයි. මෙනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරෙන් අද දිනය තුළ COVID-19 ආසාදිතයන් 213 දෙනෙකු වාර්තා වූ අතර ඔවුන් සියලු දෙනාම ආශ්‍රිතයන්. මේ අතර මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරෙන් ඊයේ ආසාදිතයන් 383 දෙනෙක් වාර්තා වුණා. ඒ සියලු දෙනාම වාර්තා වුණේ ආශ්‍රිතයන් ලෙසයි. ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ ආශ්‍රිත පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 9305ක්. මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 12783ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සුවය ලැබූ COVID ආසාදිතයන් ගණන 7186ක් ලෙස සටහන් වන අතර තවදුරටත් රෝහලගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 5568ක්. ඒ අද තවත් 563 දෙනෙකු සුවය ලැබීමත් සමගයි. COVID-19 ආසාදනයේ වී දිනක් තුල සිදු වූ වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා කරමින් ඊයේ මරණ 5ක් වාර්තා වූ අතර මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 29ක්. දවස තුලදී මියගිය කිහිප දෙනෙක්ම විශේෂයෙන්ම කොළඹ මහනගර සභා සීමාව තුලදී අපි හඳුනාගත්තා. විශේෂයෙන්ම කොළඹ මහනගර සභා සීමාව තුල මහල් නිවාස වගේ ස්ථානවල ජීවත් වෙන අයට අපි උපදෙස් ලබා දෙන්නේ ඔවුන් අනිත් ගෙවල් වලට යෑම සම්පූර්ණයෙන්ම නවත්තන්න ඕන. ඒ වගේම තමයි යම්කිසි කෙනෙකුට රෝග ලක්ෂණ තියෙනවා නම් වහාම ප්‍රදේශයේ ඉන්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂක අමතලා උපදෙස් ලබා ගන්න ඕන. එහෙම නැත්නම් ළඟම තියෙන රෝහලට ඇවිල්ලා උපදෙස් සහ ප්‍රතිකාර ලබා ගැනීම ඒ වගේ අයගේ ඉතාමත්ම අවශ්‍ය වෙනවා. දෙසැම්බර් මුල වෙනකොට අපිට මරණ ගාන ගැන වැඩියෙන් කතා කරන්න වෙන තත්ත්වයක් දැන් නිර්මාණය වෙමින් තියෙනවා. මේක ඉතාම භයානක තත්ත්වයක්. අනිත් එක තමයි මේ මරණ 16 විශ්ලේෂණය කළ බලුවම බහුතරයක් වාර්තා වෙලා තියෙන්නේ කොහෙන්ද? කොළඹ මහනගර සභා සීමාව ඇතුලේ. ඒකට අපි විශේෂ අධ්‍යයනයක් කළ යුතුයි. කොළඹ මහනගර සභා සීමාව ඇතුලේ මේ ව්‍යාප්ත වෙන වෛරසයේ මරණ වැඩි වෙන්න මොනවා හරි හේතුකාරක වන යම් සාධක තියෙනවද? වෛරසයේ වෙනසින්දාද නැත්නම් පරිසර සාධකින්දාද නැත්නම් මිනිසුන්ගේ හැසිරීමේ තියෙන ප්‍රශ්නින්දාද? ඒ නිසා අපි යෝජනා කරනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට කරුණාකරලා වහාම ආරම්භ කරන්න කොවිඩ් මරණ සමාලෝචන ක්‍රියාවලියක්. මේ එක මරණයක් සම්බන්ධයෙන් වෙන වෙනම කතා බහ කරන්න ඕන. කොළඹ රිට්‍යාරය ළමා රෝහලේ වෛද්‍යවරයෙකුට COVID-19 වෛරසය වැළඳී ඇති බව තහවුරු වී තිබෙනවා. එම රෝහලෙන් මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 32ක්. ඒ අතර ළමුන් 20 දෙනෙක් සහ මව්වරුන් 12 දෙනෙක් වනවා. ඊයේ දිනේදී ඒ වාර්තා වූ වෛද්‍යවරයාත් අපගේ රෝහල තුලින් වාර්තා වූ රෝගියෙක් නෙවෙයි. ඉතින් ඒක නිසා මම කාරුණික ඉල්ලා සිටිනවා රෝහලකට එන්න බිය වෙන්න එපා. ඔබගේ කුඩා දරුවාට යම්කිසි රෝගී තත්ත්වයක් තියෙනවා නම් ඒ රෝගී තත්ත්වය උත්සන්න වෙන තෙක් නිවසේ රැඳී සිටින්න එපා. ඔබට ළඟම තියෙන රෝහලට වහාම යන්න ගිහිල්ලා ඒ අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්න. ඒ වගේම රිජ්‍ය ආර්ය ළමා රෝහල තුලින් ප්‍රතිකාර ලබා ගන්න සහනවට පැමිණෙන අය සහනවට පැමිණෙන්න. දුර බැහැර ඉන්න අය ඉන්නවා නම් අපගේ දුරකථන හා සම්බන්ධ වෙන්න. ඒ වගේම අපගේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හෝ වෛද්‍යවරුන්ගේ දැනුවත් කිරීම මත ශල්‍ය කර්ම සඳහා රැඳී සිටින ඒ රෝගීන් ඒ ශල්‍ය කර්ම සඳහා රෝහලට පැමිණෙන්න. මේ අතර මීගොඩ ආයුර්වේද රෝහලේ වෛද්‍යවරයෙකුට COVID-19 ආසාදනය වී තිබෙනවා. ඒ හේතුවෙන් එම රෝහල ලබන සඳුදා දක්වා తాවකාලිකව වසා දැමුණා. අදාළ වෛද්‍යවරයා හා සම්බන්ධ වූ රෝහල් සේවකයෙකු මේ වන විට නිරෝධායනයට යොමු කර තිබෙනවා. මේ අතර හිරු ටීවී පත්තරයේ විස්තරයේ වැඩසටහනට එක්වෙමින් රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදිනී මහතා ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් පළ කළා. වෙන රටවල් වල බොහෝ විට කරන්නේ රෝග ලක්ෂණ තිබ්බහම ගෙදෙට්ට වෙලා ඉන්න කියලා උපදෙස් දෙන එක සෞඛ්‍ය අංශවලින්. ඒ වගේම තමයි ඒ අයට කියලා තියෙනවා අර චීනේ පාවිච්චි කරානේ අර විවිධාකාර දේශීය ඖෂධය සඳහා ඒ අයට දැනට තියෙන බොහෝ විට දෙහි ලෙමන් ඒවා පානය කරන්න කියලා යට උපදෙස් දීලා තිනවා. ඒ වගේම තමයි කට්ටියට කියලා තිනවා ස්ටීම් කරන්න නැත්නම් දුම් අල්ලන්න කියලා. මේ දුම් ඇල්ලීම ගැන මම මීට කලින් කරපු ප්‍රකාශය ලොකු ආందోලනාත්මක වුණා. නමුත් අද බටහිර රටවල් වල දුම් ඇල්ලීම කරන හැබැයි අපේ තියෙන දුම් ඇල්ලීම ඖෂධීය විදිහකට දුම් ඇල්ලීම ගැන අපේ දැනුම් සම්භාරයක් තියෙන රටක්. ඒ වගේම තමයි අපේ දේශීය ඖෂධ අපි දෙහි ලෙමන් වලට පමණක් සීමා නොවි අපිට තියෙන කොත්තමල්ලි වෙනිවැල්ගත් විශේෂයෙන්ම අපේ විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයේ ITI රසායනාගාරයේ පැහැදිලිව විද්‍යාත්මක තහවුරු කරලා දත්ත පළ කරලා තියෙනවා මේ අවශ්‍ය කරන විද්‍යාත්මක සංග්‍රහවල. ඉතින් ඒ වැනි අපේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන දේවල් පාවිච්චි කිරීම දුම් වැටි මද්යසාර වලින් අයින් වෙලා අපි ව්‍යායාම කරන එක ඒ වගේම නිවසේ සිට ප්‍රතිකාර කිරීම අවශ්‍යයි. ඊයේ දිනේ වාර්තා වූ ආසාදිතයන් 383 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වූ දිස්ත්‍රික්කය කොළඹ වන අතර එය 168ක් ලෙස සටහන් වුණා.
කොළඹ මහනගර සභා බල ප්‍රදේශයෙන් ඊයේ ආසාදිතයන් 99 දෙනෙකු වාර්තා වුණා. ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයෙන් පමණක් ආසාදිතයන් 15 දෙනෙකු වාර්තා වී තිබුණා. කොළඹ නගරයේ සෑම තැනම රෝගීන්ගේ ව්‍යාප්තියක් අපි දකින්නේ නැහැ. ප්‍රධාන වශයෙන්ම උතුරු කොළඹින් 748කුත්, මැද කොළඹින් 532කුත්, ඒ වගේම නැගෙනහිර කොළඹ සහ බටහිර කොළඹින් ඊටාම අවම වශයෙන් තමයි රෝගීන්ගේ වාර්තා වීම සිදු වෙලා තියෙන්නේ. උතුරු කොළඹ සහ මැද කොළඹින් තමයි මේ මත්ස්‍ය වෙළඳ පොළට ඒ ස්ටෝල්ස් අයිතිකරුවන් සහ ශ්‍රම සැපයුම තිබිලා තියෙන්නේ. මේ අතර හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයෙන් නව COVID-19 ආසාදිතයන් 16 දෙනෙකු වාර්තා වී ඇති අතර ඔවුන් පෑලියගොඩ මාළු වෙළඳපොළට සම්බන්ධ අයයි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ වාර්තා වූ ආසාදිතයන් ගණන 157ක්. ඉන් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වත්තල ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 57ක් ලෙස දැක්වුණා. කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ ආසාදිතයන් 24 දෙනෙකු වාර්තා වී තිබුණා. එම දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව හොරණ ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 16ක්. ඊට අමතරව ඊයේ දිනේ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 6 දෙනෙක්, මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 5 දෙනෙක් සහ මඩකලපුව සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලින් එක් ආසාදිතයා බැගින් වාර්තා වී තිබුණා. තවත් පොලිස් නිලධාරීන් 21 දෙනෙකුටද වෛරසය වැළඳී ඇති බව ඊයේ තහවුරු වී තිබෙනවා. මේ අතර රාගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට COVID-19 වෛරසය වැළඳී ඇති බව අද තහවුරු වී තිබෙනවා. ඒ සමග නිරෝධායනට යොමු කර ඇති පොලිස් ස්ථානයේ නිලධාරීන් සංඛ්‍යාව 10ක්. වෛරසය වැළඳී ඇති සමස්ත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 350 ඉක්මවා ගොස් ඇති අතර බස්නාහිර පළාතෙන් පමණක් වාර්තා වන ආසාදිත නිලධාරීන් සංඛ්‍යාව 207ක්. මාර්ගයේ හිටපු කිසිම පොලිස් නිලධාරියෙකුට රෝගිය වැළඳුනේ නැහැ. මේ මත්ස්‍ය වෙළඳ පොළට ගිය පොලිස් භෝජනාගාර පාලකවරුන්ටයි මේ රෝගය වැළඳුනේ. එයින් තමයි ව්‍යාප්ත වුනේ. දැන් දිනපතා ඒ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පොලිස් නිලධාරීන්ගෙන් PCR පරීක්ෂණ මත ආසාදිතයෝ බිහි වෙනවා. නමුත් පොලිස් සමාජය තුළ එවැනි තත්ත්වයක් නැහැ. ආසාදිතයන් වාර්තා වූ වත්තල කෙරවල පිටිය ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක තවත් සේවකයන් 51 දෙනෙකුට වෛරසය වැළඳී තිබෙනවා. ඒ අනුවම කර්මාන්ත ශාලාවේ වෛරසය වැළඳ ඇති සේවකයන් සංඛ්‍යාව 106ක්. මේ අතර වයිකාල තඹරවිල පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවකයන් 90 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වීමත් සමග එම කර්මාන්ත ශාලාව වසා දමා තිබෙනවා. එහි 160 දෙනෙක් පමණ සේවය කරන අතර ඔවුන් දංකොටුව, මහවැව සහ තුම්බෝදරන ප්‍රදේශවල පදිංචිකරුවන්. මේ අතර ආසාදිතයන් 11 දෙනෙකු වාර්තා වීමෙන් පසු කොළඹ වරාය අධිකාරිය පරිශ්‍රයේ සිදු කළ PCR පරීක්ෂණ 281ක වාර්තා ඉදිරියේදී ලැබීමට නියමිතයි. රේගු සේවකයන් 8 දෙනෙකුට සහ කොළඹ නැව් තටාකාංගණයේ 17 දෙනෙකුට පසුගිය දින කිහිපයේ වෛරසය ආසාදනය වී තිබුණා. සියලුම දේවල් වටවෙලා ගත්තාම වරාය දරුණුම කොරෝනා ප්‍රහාරයකට ලක් වෙලා තියෙන්නේ මේ අවස්ථාවේ. අත්‍යවශ්‍යම රාජකාරී ටික බාධාවකින් තොරව කරගෙන යාමටත් අපි කටයුතු කරලා තියෙනවා. හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලැබූ රෝගියෙකු ඊයේ දිනේ ශල්‍ය කර්මයකට භාජනය කොට දැඩි සත්කාරයකට යොමු කිරීමෙන් අනතුරුව ඔහුට COVID-19 වැළඳී ඇති බව අද තහවුරු වී තිබෙනවා. ඒ අනුව හෝමාගම මූලික රෝහලේ දැඩි සත්කාරයකගේ හා ශල්‍යාගාරයේ తాවකාලිකව වසා දමා ඇති අතර අදාළ ශල්‍ය කර්මයට සහභාගී වූ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය නිරෝධායනයට ලක් කර තිබෙනවා. මේ අතර හෝමාගම මූලික රෝහලේ වෙනත් රෝගයක් සඳහා ප්‍රතිකාර ලැබූ රෝගියෙකු රෝහලෙන් පිටව ගිය පසු ඔහුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එම රෝහලේ අංක 5 වාට්ටුවේ සේවය කළ වෛද්‍යවරුන් 30 දෙනෙකු, හෙදියන් 30 දෙනෙකු, සුළු සේවකයන් 6 දෙනෙකු ඇතුළු 30 දෙනෙකුට ආසන්න පිරිසකට PCR පරීක්ෂණ සිදු කෙරුණා. පස්වෙනි වාට්ටුව මේ වන විට වසා දමා ඇති අතර අදාළ වාට්ටුව සහ රෝහල් පරිශ්‍රයේ සම්පූර්ණ විෂ බීජහරණයට ලක් කර තිබෙනවා. රෝහලට ඔහුගේ 29 වෙනිදා රෝගියෙක් ඇතුළත් කළා ඇල්කොහොල් විත්ඩ්‍රෝල් ෆිට්ස් නිසා. එතනම ඔහුට කිසිම COVID හිස්ටරි එකක් තිබුණේ නැහැ. රෝගියා කායික රෝග පිරිමි වට්ටුවට ඇඩ්මිට් කරේ. ලහු දින 6ක් පමණ ප්‍රතිකාර ලැබුවා. මේ අතරතුර ඔහුට ඉන්ඩොස්කෝපි පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය වුන නිසා විශේෂඥ වෛද්‍යවරුන් විසින් තීරණය කරා PCR පරීක්ෂණයක් කරමු. ඒක මේ PCR පරීක්ෂණය මගින් ඔහු COVID රෝගියෙකු බවට තහවුරු වුණා. දැන්ට කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම ආරක්ෂිතව කටයුතු කරනවා. මේ අතර COVID-19 රෝගීන් ප්‍රතිකාර ලබන හෝමාගම මූලික රෝහලේ සෞඛ්‍ය සහායකයින් අද දහවල් සිට සේවයෙන් ඉවත් වුණා. ඒ වුන්ට ප්‍රමාණවත් සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ ලබා දී නොමැති බවට චෝදනා කරමින්. ඊයේ විතරක් වැඩ කරපු කට්ටිය විතරක් PCR කරා, අනිත් අය PCR කරේ නැහැ. ඔවුන් අපි සමග ගැටෙනවා. ඒ ගැන අපි බලධාරීන්ට දැන් කීප වතාවක්ම කිව්වා අපිට ආරක්ෂිත උපකරණ දෙන්න, අපිට ආරක්ෂිත ස්ථාන දෙන්න කියලා. බලධාරීන් ගානකටවත් අහුම්කම් දෙන්නේ නැහැ. මේ අතර බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසම පරිශ්‍රය අද විෂ බීජහරණය සිදු කළා. අදාළ පරිශ්‍රයට COVID-19 ආසාදිත කොළඹ අපරාධ කොට්ටාසේ නිලධාරියෙකු පැමිණ තිබුණා. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ලෝකයේ කොවිඩ් ගැන පරීක්ෂණ පවත්වන විද්‍යාඥයෝ කියන කාරණයක් තමයි දෙවැනි කොවිඩ් රැල්ලේදීවත් අපි හොයාගත්තේ නැති වුණොත් බෙහෙතක් තුන්වෙනි කොවිඩ් රැල්ලක් ලබන වසරේ මුල භාගයේදී එන්න පුළුවන්. එය දැන් තියෙන වෛරස් එකටත් වැඩිය භයානක වෙන්න පුළුවන්. ඒ වෛරස් එක මොන වයසේ අයට බලපානවද? එහි තියෙන ප්‍රබලතාවය මොකද්ද? ඊට පස්සේ ඇතිවිය හැකි සංකූලතා මොකද්ද කියන්නේ අපි තාම දන්නේ නැහැ. ඒ නිසා තමයි අපි කිව්වේ අත් දෙක හේදීම නිරන්තරයෙන් කරන්න. මුඛාවරණය නිවැරදිව පළඳින්න.
දුරස්ථභාවයේ තියාගන්න. නිරන්තරයෙන් මොනවාම හරි රසායනික ද්‍රව්‍යයක් නිවැරදිව හදපු එකක් ළඟ තියාගන්න. කොතන හරි ඇල්ලුවොත් මේක අතට දාලා අත පිරිසිදු කරගන්න නිවැරදිව. මේ ඇරෙන්න වෙන මැජික් එකක් නෑ. මේ අතර දින 14ක නිරෝධායන කාල සීමාව අවසන් කර යලි නිවසට පැමිණෙමින් සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව පුත්තලම දැව සංස්ථාව පාරේ වැටී සිටි පුවතක් වාර්තා වනවා. පොලිසිය සඳහන් කළේ පුත්තලමේ පදිංචිම පුද්ගලයා කුලියාපිටිය ප්‍රදේශයේ වෙළඳසැලක සේවකයෙකු බවයි. එම වෙළඳසැලට COVID-19 ආසාදිතයෙකු පැමිණ ඇති බවට වාර්තා වීමත් සමග මොහු ඇතුළු 7 දෙනෙකු වෙළඳසැල තුළ නිරෝධායනයට යොමු කර තිබෙනවා. ඔවුන්ගේ නිරෝධායන කාලය අවසන් වී තිබුණේ ඊයේ දිනේ. මේගේ පුද්ගලයාගේ දේහය මේ වන විට පුත්තලම මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර PCR පරීක්ෂණයේ වාර්තාව මෙතෙක් ලැබී නැහැ. මේ අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ පොකුරට සම්බන්ධ නිරෝධායනයට ලක් වූ වැල්ලම්පිටියේ පදිංචි පවුල් 46ක 140 දෙනෙක් අද නිරෝධායනය අවසන් කළා. ඒගොල්ලෝ සෞඛ්‍ය උපදේශ පිළි අරගෙන කොච්චර පිළිවෙලට හිටියද කියනවනම් එකම එක ගේක රෝගියෙක් විතරයි දෙවනි පෙළට වාර්තා වුණේ. අනිත් සියලු දෙනාම රෝගියා වාර්තා වුණත් තමුන්ගේ බිරිඳටවත් හැදිලා තිබුණේ නැහැ. තමුන්ගේ දරුවන්ට හැදිලා තිබුණේ නැහැ. මේ වෛරස් එක බලෙන් ඇඟට පයින්නේ. අපි ආරක්ෂා වුණොත් අපිට මේක ජය ගන්න පුළුවන්. දෙසැම්බර් මාස පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ ජනවාරි 18 වෙනිදා පැවැත්වීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළා. මේ අතර කොවිඩ් වසංගතය මැද්දේ වුවද රජය පිළිබඳ විශ්වාසය තබා උසස් පෙළ විභාගයට දරුවන් සහභාගී කරවීම සම්බන්ධයෙන් මව්පියන්ට ස්තුතිය පළ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. කොවිඩ් වසංගතයේ දෙවන ව්‍යාප්තියත් සමග රට තුළ මතු වූ අභියෝගාත්මක වාතාවරණයට මුහුණ දෙමින් දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2648කදී සිසු දරුවන් 3,60,824 දෙනෙක් වෙනුවෙන් පැවැත් වූ උසස් පෙළ විභාගය අද සාර්ථකව අවසන් කළ බව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා. විභාගයේ පවත්වපු පළවෙනි දවසේම ආසාදිතයන් 6 දෙනෙක් සිටියා. සති 3ක් ඇතුළත ආසාදිතයන්ගේ සංඛ්‍යාව විභාග අපේක්ෂකයන් අතර 29 දක්වා වැඩි වුණා. නිරෝධායන පහසුකම් අපි සලසා දුන්නා විභාග අපේක්ෂකයන් 568 දෙනෙකුට. විභාගයේ අවසන් වුණත් සමගම පිළිතුරුපත් ඇගීමේ කටයුතු පිළිබඳව අපි යම්කිසි තීරණයක් ගත යුතු වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ උපදෙස් පරිදි. ඒ අනුව අපි කල්පනා කරනවා තව සති දෙකකින් පස්සේ මේ පිළිබඳව අවශ්‍ය තීරණ ගන්න. ලකුණු දීමේ පටිපාටි සකස් කිරීම, පිළිතුරුපත් පැකට්ටු නැවත පැනල් කිරීම වැනි සියලු රාජකාරී මේ දිනවලද සිදු කරමින් පවතිනවා. පිළිතුරුපත් ඇගීම සඳහා සියලු කටයුතු සූදානම්. මේ අතර පවතින වාතාවරණය යටතේ දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් තම අමාත්‍යාංශයේ සියලු පළාත් අධ්‍යාපන බලධාරීන් සමග එක්ව පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසනවා. අපිට සූදානම් වෙන්න වෙනවා මේ කොවිඩ් එක ජීවත් වෙලා මේ පාසල් වල ඉන්න මිලියන 4.5ක වෙච්ච දරුවෝ සඳහා අධ්‍යාපන කටයුත්ත නොකොඩවා කරගෙන යන්න. හදිස්සියවක්වත් අපිට සෞඛ්‍ය නිර්දේශ ලැබුණ නැත්නම් එහෙම වර්චුවල් ක්ලාස්රූම් විදිහට අපි කටයුත්තත් කරනවා. WhatsApp හරහා අපිට යන්න බැරි නම් ඒ සඳහා අපි ගුවන් විදුලි සංඛ්‍යාත අරගෙන තිනවා මේවා විකාශනය කරන්න. ඊට අමතරව මුද්‍රිත අධ්‍යාපන කට්ටල සොයන් ලෙස කරන්න පුළුවන් ඒවත් අධ්‍යාපන අමාත්‍යාංශ විදිහට අඛණ්ඩව කරගෙන යන්න අපි සැලසුම් යොදලා තියෙන්නේ. පවතින COVID-19 වසංගත තත්ත්වය හමුවේ රුධිර හිඟයක් මතුව ඇති බව ජාතික රුධිර පාරවිලයන සේවාව පවසනවා. එම නිසා රුධිරය පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වන ලෙස ලෙබැංකුව පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා සිටිනවා. තැලසීමියා රෝගයෙන් පෙළෙන දරුවන්, පිළිකා රෝගීන්, ගර්භණී මව්වරුන් සහ හදිසි සැත්කම්වලදී වැනි මේ සෑම අවස්ථාවකදීම ඔවුන්ගේ දිවිරැකුණේ ස්වේච්ඡා රුධිර පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන්. දෛනිකව මෙම අවශ්‍යතා සඳහා රුධිර ඒකක 800ක් පමණ රැස් කරගත යුතුයි. නමුත් පවතින COVID-19 අවධානම හමුවේ පිරිස් එක් රැස් වී සිදු කරන ජංගම රුධිර කඳවුරු සංවිධානය කිරීම අපහසු වී තිබෙනවා. මේ තත්ත්වයත් සමග ජාතික රුධිර පාරවිලයන සේවාව සතුව 13,000ක්ව පැවති රුධිර සංචිත ඒකක ප්‍රමාණය මෙවන විට ඒකක 5,500ක් දක්වා පහත වැටී ඇතැයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් ඉදිරිසිංහ මහතා පවසනවා. COVID-19 අවධානම අඩු ප්‍රදේශවල සීමිත කණ්ඩායම් සහභාගීත්වයෙන් රුධිර පරිත්‍යාග කඳවුරු පැවැත්වීමට ජාතික රුධිර පාරවිලයන සේවාව පීවර ගන්නේ මීට පිළියමක් ලෙසයි. ඒ අනුව එහි පළමු කඳවුර අද පොළොන්නරුවේදී සංවිධානය කෙරුණා. බස්නාහිර පළාතේ මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන නිරෝධායන ඇඳිරි නීතිය නිසා අපිට බස්නාහිර පළාත තුල ජංගම රුධිර කඳවුරු සංවිධානය කිරීම ගැටලුවක්ව තියෙනවා. ඒ නිසා අපි ප්‍රධාන වශයෙන්ම තීරණය කරා කොවිඩ් වසංගත අවදානම අඩු ප්‍රදේශ
ප්‍රදේශවලදී කඳවුරු සංවිධානය කරලා රුධිරය ඒකරාශී කරන්න. ඒක නිසා අද ඉඳලා අපි ඉදිරි සතියක කාලයක් පුරා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අපි රුධිර කඳවුරු මාලාවක් සංවිධානය කරනු ලබනවා. මේ වෙනකොට රුධිර පට්ටික අවශ්‍යතාවය පවත්වා ගන්න යන්න අවශ්‍යයි. රුධිර පට්ටික අපිට තියාගන්න පුළුවන් වෙන්නේ දින 4ක් පමණයි. ඒ නිසා හැම විටම අපිට අලුතින් රුධිරය ඒකරාශී කරගන්න අවශ්‍යයි. එමෙන්ම පරිත්‍යාගශීලීන්ට නාරහෙන් පිට රුධිර පාරවිලේන මධ්‍යස්ථානයට හෝ දිවයින පුරා රජයේ රෝහල්වල පිහිටි ලේ බැංකුවලටද පැමිණ රුධිරය පරිත්‍යාග කළ හැකියි. කෙසේ වෙතත් පවතින COVID-19 අවදානම හේතුවෙන් රුධිර පරිත්‍යාගශීලීන් nbts.life වෙබ් අඩවියට පිවිස දිනයක් සහ වේලාවක් වෙන් කරගත යුතු වනවා. කොවිඩ් ආසාදිතයින් කඩිනමින් හඳුනා ගැනීමේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් හෙවත් ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සිදු කිරීමට අදාළ නිෂ්පාදන තොගයක් නිසි ක්‍රියාපටිපාටකින් තොරව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් දිවයිනට ගෙන්වීම ප්‍රශ්න සහගත බව වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන් පවසනවා. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසයි. COVID-19 රෝගය හඳුනා ගැනීමට මේ දක්වා අපි පාවිච්චි කළේ PCR පරීක්ෂණය. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරලා තියෙනවා ප්‍රතිදේහ ජනක අඩංගු ක්ෂණික පරීක්ෂණය. ඒ කියන්නේ antigen based rapid diagnostic test කියන එක. ඒ පරීක්ෂණය ඉතාමත්ම කෙටි වේලාවකින් ප්‍රතිඵල ලබා දෙන පරීක්ෂණය. මේ පරීක්ෂණය අපේ රටට ගැලපෙනවද? ඒ ගැලපෙනවා නම් කොයි වගේ අවස්ථාවලදී පාවිච්චි කරන්න පුළුවන්? රෝගය ඇතයි සැලකන කණ්ඩායම් වලටද මේ පාවිච්චි කරන්න පුළුවන් කියන එක පිළිබඳව තත්ත්ව පරීක්ෂණයක් වගේම විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් සමාලෝචනය කිරීම සිදු කරමින් පවතිනවා. මේ සතියන්තය වෙනකොට ඒ ප්‍රතිඵල සූදානම් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඊන් අනතුරු අපිට තීරණය කරන්න පුළුවන් මේ පරීක්ෂණය කොයි වගේ කණ්ඩායම් වලටද අපේ රටේ පාවිච්චි කරන්න පුළුවන්. තරම් දුරට පාවිච්චි කරන්න පුළුවන්ද කියන එක. සෞඛ්‍ය අමාත්‍යාංශයට මේවා සමාලෝචනය කරන්න තිබ්බේ අද ඊයේ නෙවෙයි. මේ මොන නිෂ්පාදනයෙන් එනවත් රටට ගේන්න ඕනේ ව්‍යාපාරිකයෙක් තමයි. ඒ ව්‍යාපාරිකයාට සමාන අවස්ථාවක් දුන්නද නැද්ද කියන එක තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ටෙන්ඩර් පටිපාටගතව තියෙන්නේ. මේ ශනික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ කියන්නේ මොකද්ද? ඒකෙන් වරදින්න තියෙන ස්වභාවය කොහොමද? ඒක කරන්න ඕනේ කොයි වෙලාවටද? ඒක කරන්න ඕනේ කවුද? ඒක කරන්න ඕනේ කොහෙද? කියන කාරණාව මත තමයි මේක හරිද වැරදිද කියලා තීරණය වෙන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශය ඒක තීරණය කරන්නේ නැතුව මේක කඩිමුඩිය ගෙනීම සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන කලබලය සම්බන්ධයෙන් අපිට ගැටලුවක් තියෙනවා. මේ ගෙනාපුවකේ මහ ජනතාවට සේවය කරන්න නම් අපිට මේක නිවැරදි කියලා තහවුරුවක් අරන් දෙන්න. හැබැයි අපි පැහැදිලිවම කියනවා PCR වෙනුවට ශනික ප්‍රතිදේහ පරීක්ෂණ කරන්න පුළුවන් කියලා කවුරු හරි හිතේ තියාගෙන ඉන්නවා නම් ඒගොල්ලෝ වෛද්‍ය රසායනාගාර විද්‍යාවේ ABC දන්නේ නැති අය. මොකද ශනික ප්‍රතිදේහ පරීක්ෂණ අපිට පාවිච්චි කරන්න පුළුවන් ඊටාම සීමා සහිත අවස්ථාවන් සඳහා. මේක අපේ රටට ගැලපෙනවද කියලා තීරණය කිරීමේ ක්‍රියාවලියක් යනවා. විශේෂයෙන් කියන මේ මන්ට මේ වැලිඩේෂන් ප්‍රොසෙස් එක ඉවර කළා. මේක අපේ රටට ගැලපෙනව නම් ගෙන්නන්න. නමුත් දැන් ජනමාධ්‍ය වාර්තා කරනවා මේ යම් තොගයක් ගෙනල්ලා කියලා. දැන් අපිට අපැහැදිලි. මොකද සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිබඳ අතීත වාර්තා තරම් හොඳ වාර්තා නෙමෙයි තියෙන්නේ මේ ටෙන්ඩර් සම්බන්ධයෙන් සහ මේවා සම්බන්ධයෙන්. ඒ නිසා රජ්‍ය වෛද්‍යාරික සංගමයේ තියෙන ප්‍රශ්නේ තමයි වැලිඩේෂන් ප්‍රොසෙස් එක ඉවර වෙලා නැත්තම් ලොකු තොගයක් ලංකාවට ගෙන්නන්න. ගෙන්නලා තියෙනවා නම් කවුද අවසර දුන්නේ? වැලිඩේෂන් ප්‍රොසෙස් එකේ අවසන් තීන්දුව වුණොත් එහෙනම් මේක වැඩක් නැහැ කිය. මේ ගෙන්නපු තොගයට මොකද කරන්නේ? නිසා කරුණාකරලා අපි රජ්‍ය වෛද්‍යාරික සංවිධානයත් කියනවා මේව පාරදෘශ්‍යව කරන්න. අපි රටේ ජනතාව වෙනුවෙන් අපට කරන්න තියෙන යුතුයකම අපි ඉෂ්ට කරනවා. විනාඩි 15කින් බලා ගන්න පුළුවන් නම් පරීක්ෂණයක් කරලා ඒක හොඳ වැඩක්. දැන් මේ සමාගමයි ගෙනාවේ කොහෙන්ද? කවුද ගෙනාවේ? ඒකද හොයන්න ඕන. රටේ ජනතාව මුදා ගන්න හදනකොට ඒක නතර කරන්න තමයි මේ විපක්ෂය හදන්නේ. ආදිසි රැපිඩ් ටෙස්ට් කිට් PCR පරීක්ෂණ කරනම තවත් අංගයක්. දැන් මේක රට වැහුවා. රට වහලා තියෙද්දි 28 වෙනිදා ටෙන්ඩර් එක දැම්මා. දෙවෙනිදා ඇරියා. ඊගාවට කම්පැනි 30ක් මේකට මේ ටෙන්ඩර් එකට ඇප්ලයි කරුවා. තුන්වෙනිදා මේ ටෙන්ඩර් එක ප්‍රදානය කළා. පස්වෙනිදා එනකොට බඩු ටික ආවා. ඒ කියන්නේ මේ ක්‍රියාවලිය සිද්ධ වෙති බඩු හරෙන් පට වෙලා මෙහෙ එනවා. හිස් ප්ලේන් එකක් චීනට ඇරියා. ඒ ඇරලා බඩු ටික මෙහාට එනවා. මෙහෙ ටෙන්ඩර් දානකොට එහෙ බඩු පැකින්. හැබැයි බොරුවට අර සමාගම් 25 30ක් බොරුවට මේක ටෙන්ඩර් එක දානවා. ඒක තමයි අපි කිව්වේ ප්‍රසම්පාදන කොමිසම වගේ දේවල් මේ විශ්සාරහා ගේන්න එපා කියලා. මෙන්න ප්‍රසම්පාදන කොමිසම අහෝසි කිරීමේ එක ප්‍රතිඵලයක්. සමහරක් ව්‍යාපාරිකයෝ දේශපාලනික රැකවරණය හරහා මේ විවසන තත්ත්වය තමන්ගේ ව්‍යාපාරික මනදොල සපුරන ක්‍රියාවලියකට පෙරලගෙන තියෙන ආකාරය පැහැදිලිව කියන්න ඕන. මේ රටේ ඇන්ටිජන් පරීක්ෂණ ලක්ෂ 2ක් මේ වෙනකොට පිර රටින් ගේන්න තීරණය කරලා ඒ සඳහා සමාජ
සමාගමකට ලබා දීමක් කරලා තියෙනවා. මේ සමාගමට දීපු ක්‍රමවේදය මොකද්ද? ටෙන්ඩර් පටිපාටිය මොකද්ද? මොනියම් තාක්ෂණික කමිටුවෙන්ද මේ අනුමත කරලා තියෙන්නේ. හැබැයි ඒ තත්වයක් ඇතුව නෙවෙයි මේ කටයුතු සිද්ධ වෙන්නේ. අත්නෝමතික දේශපාලනික කුමනාවට තමන්ගේ හිංචය කීප දෙනෙක් සමාගම් කීප දෙනෙකුට අවස්ථාව ලබා දීලා තිනවා. අද ගජමිතුරු ලාභ ලබන කළුකඩ මුදලාලිලා කල්ලියක් නිර්මාණය වෙලා තිබෙනවා කොරෝනා විනාශයෙන් වාසි ලබන අධික ලාභ ලබන ව්‍යාපාර ක්‍රියාත්මක කරන්න. මේ වෙන විට රැපිඩ් ටෙස්ටිං ක්‍රමය වශයෙන් රටට අත්‍යවශ්‍ය දෙයක්. නමුත් ප්‍රමිතියක් රහිතව මේ වැඩ කටයුතු සිදු වෙනවා කියන චෝදනාව අපිට විවිධ පාර්ශ්ව වලින් දැනගන්න ලැබෙනවා. එතකොට මේ රැපිඩ් ටෙස්ටිං වැඩසටහනට ගජමිතුරු සංගම් නිර්මාණය වෙලා තිබෙනවා. රජයෙන් ඉල්ලීමක් කරනවා කරුණාකරලා මේ රැපිඩ් ටෙස්ටිං වල ප්‍රමිතියකින් තොරව ගෙන්නන කළුකඩ වෙළඳාම නතර කරන්නයි කියලා. COVID-19 හමුවේ දෑත් පිරිසිදු කිරීම සඳහා ඔබ භාවිත කරන විෂබීජනාශක දියර නිසි ප්‍රමිතියකින් යුක්තද? ඒවා නිරන්තරයෙන් සමමතු පිට ගැල්වීම අහිතකරද? මේ ඒ පිළිබඳ කළ සොයාබැලීමක්. COVID-19 වෛරසයේ ව්‍යාප්තියත් සමග අපගේ එදිනෙදා ජීවිතයට අලුත් අත්දැකීම් රැසක් එක්වුණා. නිරන්තරයෙන් පැළඳිය යුතු මුහුණු ආවරණ අත්වැසුම් මෙන්ම විෂබීජනාශක දියර අද වන විට අපේ දෛනික ජීවිතයේ අත්‍යවශ්‍ය අංග බවට පත්වෙලා. මේ වසංගතය හමුවේ බොහෝ දෙනා දෑත් පිරිසිදු කිරීම සඳහා යොදාගන්නේ පිරිසිදුකාරක හෙවත් විෂබීජනාශක දියරයි. නමුත් ඔබ භාවිත කරන දෑත් පිරිසිදුකාරකයන්ගෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගත හැකිද? සබන් දාලා තප්පර 20ක් විතර අරගෙන අපේ මහකපට ඇඟිල්ල, ඇඟිලි කරු, ඇඟිලි තුඩු වගේ දේවල් වලට අවධානයක් දීලා සෝදන්න පුළුවන් නම් ඒක වඩා හොඳයි. බස් එකකින් ගිහින් බහිනකොට, කාර්යාලයේ යම්කිසි වැඩ වගේක් කරනකොට ඒ වගේ වෙලාවල් වලට මේ ඇල්කොහොල් යොදපු සේදුම් කාරක අවශ්‍ය වෙනවා. WHO සංවිධානයේ අනුමත කරපු ඇල්කොහොල් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ඊතයිල් ඇල්කොහොල්. අනිත් එක අයිසෝප්‍රොපයිල් ඇල්කොහොල්. අයිසෝප්‍රොපයිල් ඇල්කොහොල් 75ක්. එහෙම නැත්නම් ඊතයිල් ඇල්කොහොල් 80ක් තමයි සම්මතයේ විදිහට ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ් ආයතනය සේදුම් කාරක සඳහා නියම කළ තියෙන ප්‍රමාණය. එසේනම් ආරක්ෂාකාරීව විෂබීජනාශක දියර භාවිත කරන්නේ කෙසේද? පොදු ගොඩනැගිලි වලට ඔබ ඇතුල් වීමේදී ලබා දෙන සැනිටයිසර් දියර සමහර අවස්ථාවන්වලදී යම් යම් වර්ණක තියෙන්නට පුළුවන්. ඒ වගේම ඒට සුවඳ ගැල්වීම සඳහා භාවිතා කරන රසායනික සංඝටක තියෙන්න පුළුවන්. ඒ ඔබේ හමට හානි කර වෙන්නට පුළුවන්, සංකූලතා ඇති කරන්න පුළුවන්. ඒ නිසා එවැනි අවස්ථාවන් වලදී ආරක්ෂිත අත්වැසුම් පාවිච්චි කිරීමට ඔබ වග බලාගත යුතුයි. තවත් කරුණක් තමයි සමයේ අධික වියලීම වළක්වා ගැනීමට, පාලනය කර ගැනීමට ඔබේ හෑන්ඩ් සැනිටයිසර් එකට ග්ලිසරීන් එහෙම නැත්නම් ඇලෝවෙ වේරා ජෙල් එකක් එකතු කරගන්නට පුළුවන්. අද වන විට විවිධ සන්නාමයන් යටතේ ඇති විෂබීජනාශක දියර වෙළඳ පොළට නිකුත්ව තිබෙනවා. ඒවායේ ගුණාත්මක භාවය සම්බන්ධයෙන් ඇති සහතිකය කුමක්ද? ගුණත්වයේ පිළිබඳ තාම එකම ආයතනයක්වත් SLS සහතික ලාංඡනයක් ලබාගෙන නැහැ. මේ තත්ත්වයේ තුල විස බීජ හරණය සඳහා අවශ්‍ය කරන ඇල්කොහොල් ප්‍රතිශතය තිබුණ නැත්නම් එය නිකුරුණේ දරණ වියදමක් බවට පත් වෙනවා. ඉතින් මේ තත්ත්වය සලකලා බලලා SLS සහතික ලාංඡනය ලබා ගැනීම අනිවාර්ය කරන්න වෙනවා. මොකද මේක විහිළුවට පාවිච්චි කරන දෙයක් නෙමෙයිනේ. මේක තමන්ගේ රෝගියකින් වැළැක්වීම සඳහා පාවිච්චි කරන ඇත්ත වශයෙන් ඖෂධයක් කියලා කියන්න පුළුවන්. උසාවියට බලපෑම් කරන ට්‍රම්ප්. ඔවුන් සියලු දෙනාම මීට පෙර වාර්තා වූ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව අද දිනේ වාර්තා වූ සමස්ත ආසාදිතයින් 400ත් සමග මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුර 9492ක් දක්වා ඉහළ ගියා. අමරිකානු ජනාධිපතිවරණයේ ජෝර්ජියා ප්‍රාන්තයට අදාළ ඡන්ද යලි ගණනය කරන බව ප්‍රාන්ත ලේකම්වරයා නිවේදනය කරනවා. ඊට හේතු වී ඇත්තේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර ඉතා සුළු ඡන්ද පරතරයක් පැවතීමයි. මේ අතර ප්‍රාන්ත කිහිපයක ඡන්ද ගණනය අත්හිටුවන ලෙස ඉල්ලා අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රාන්ත අධිකරණ හමුවේ ගොනු කළ නඩු සියල්ල ඉවත දමා තිබෙනවා. ලොව සුපිරි බලවතා තේරීම වෙනුවෙන් පැවැත්වෙන අමරිකානු ජනාධීපතිවරණයේ ප්‍රතිඵල නිකුත්වීමට ඉතිරිව ඇත්තේ නෙවාඩා, පෙන්සිල්වේනියා, උතුරු කැරොලිනා, ජෝර්ජියා සහ ඇලස්කා යන ප්‍රාන්ත පහේ පමණයි. මේ වන විට ඡන්දපීඨ 264ක් දිනා ගනිමින් අමරිකානු ජනාධීපතිවරණයේ ඉදිරියෙන්ම පසුවන්නේ ඩෙමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන්. ඒ අමරිකානු ඉතිහාසයේ කිසිදු ජනාධීපති දුර අපේක්ෂකයෙකුට හිමි නොවූ මිලියන 73ක් තරම් ඉහළ ඡන්ද සංඛ්‍යාවක් හිමි කරගනිමින්
ජයග්‍රාහී සීමාව අභියස සිටින ජෝ බයිඩන්ගේ මැතිවරණ ප්‍රතිඵල අභියෝගයට ලක් කරමින් ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශිත විස්කොන්සින්, මිචිගන් සහ තවමත් ඡන්දය ගණනය කරමින් පවතින පෙන්සිල්වේනියා මෙන්ම ජෝර්ජියා යන ප්‍රාන්තවල ඡන්ද අක්‍රමිකතා සිදුව ඇති බවට චෝදනා නගමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ ප්‍රාන්ත අධිකරණ හමුවේ නඩු ගොනු කළා. ඊයේම විභාගයට ගත් එම නඩු සලකා බැලූ පෙන්සිල්වේනියා ප්‍රාන්ත අධිකරණ විනිසුරු පෝල් එස් ඩයමන්ඩ් නිවේදනය කළේ ප්‍රාන්ත මැතිවරණ ප්‍රතිඵල ගණනයේදී අක්‍රමිකතා සිදුව ඇති බවට මෙතෙක් කිසිදු සාධකයක් අධිකරණයට ඉදිරිපත් කිරීමට ට්‍රම්ප් පාර්ශවය අපොහොසත් වී ඇති බවයි. එවැනි පසුබිමක ඡන්ද ගණනය අත්හිටවීමේ නියෝගයන් නිකුත් කිරීමේ බලයක් නොමැති බවත් රිපබ්ලිකන් සහ ඩෙමොක්‍රටික් පක්ෂවල මැතිවරණ නිරීක්ෂකයින් 60 දෙනෙකුට ඡන්ද ගණනය නිරීක්ෂණය සඳහා අවස්ථාව ලබා දෙන බවත් ප්‍රාන්ත විනිසුරුවරයා නිවේදනය කළා. ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්ද ඡන්ද ගණනය අත්හිටවන ලෙසට ශ්‍රේෂ්ඨ අධිකරණයට බලපෑම් කර තිබුණා. අධිකරණයේ නඩු විභාගයේ පැවැත්වෙන අතරතුර ඩොනල්ඩ් ට්‍රම්ප් පාර්ශවයේ පිරිස් අධිකරණ කටයුතු විවේචනය කිරීම සම්බන්ධයෙන් පෙන්සිල්වේනියා ප්‍රාන්ත නීතිපති ජොෂ් ෂැපීරෝ ශ්‍රේෂ්ඨ අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා. In America, primarily in Democrat cities with Democrat control, Democrat judges, this cannot be democracy only when we win. If this was going on in a third world country, they would be screaming to the high heavens. Americans need to know that this is not a banana republic. මිචිගන් ප්‍රාන්ත අධිකරණයේ හමුවේ විභාගයට ගත් නඩුවේදීද විනිසුරු සින්තියා ස්ටෙපන්ස් නිවේදනය කළේ අක්‍රමිකතා සම්බන්ධයෙන් වළංගු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට ට්‍රම්ප් පාර්ශවය අපොහොසත් වී ඇති බවයි. අධිකරණය හමුවේ පෙනී සිටි ට්‍රම්ප්ගේ මැතිවරණ කළමනාකරු එම අවස්ථාවේ නිරුත්තරව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ට්‍රම්ප් පාර්ශවය ජෝර්ජියා ප්‍රාන්ත අධිකරණය හමුවේ ගොනු කර තිබූ නඩුවේදී විනිසුරු ජේම්ස් බාස් නිවේදනය කළේ ප්‍රතිඵල ගණනය අත්හිටවීමේ නියෝගයන් නිකුත් කිරීමට ඡන්ද මධ්‍යස්ථානවල අක්‍රමිකතා සිදු වූ බවට කිසිදු සාක්ෂියක් නොමැති බවයි. කෙසේ වෙතත් ජෝර්ජියා ප්‍රාන්තයේ මෙතෙක් ගණනය කර ඇති ඡන්ද යලි ගණනය කරන බව ප්‍රාන්ත ලේකම් බ්‍රැඩ් රැෆෙන්ස්බර්ග් නිවේදනය කළා. The final tally in Georgia at this point has huge implications for the entire country. With a margin that small, there will be a recount in Georgia. ඩෙමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් ඇමරිකාවේ ජනාධිපතිවරයා ලෙස පත්වීමට තවත් දිනාගත යුත්තේ ඡන්ද පීඨ 6ක් පමණයි. ප්‍රතිඵල නිකුත්වීමට ඉතිරි ඇති ප්‍රාන්ත අතරින් නෙවාඩා ප්‍රාන්තයේ ජය පමණක් ලබාගත්තද ජෝ බයිඩන්ට ජනාධිපතිවරයා ලෙස තේරීපත් විය හැකි වෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජනාධිපති දුරයට පත්විය හැක්කේ දැනට ප්‍රතිඵල නිකුත් නොවූ සියලු ප්‍රාන්ත ජයගතහොත් පමණයි. මේ අතර අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දවල මන්දිරයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වුණා. If you count the legal votes, I easily win. If you count the illegal votes, they can try to steal the election. Thank you very much. Democracy is sometimes messy. It sometimes requires a little patience as well. We continue to feel very good. We have no doubt that when the count is finished, Senator Harris and I will be declared the winners. May God protect our troops. Thank you so much. මෙතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහ ප්‍රතිවාදී අපේක්ෂක බයිඩන්ගේ ආධාරකරුවන් ප්‍රාන්ත රැසක තවමත් විරෝධතාවල නිරත වෙනවා. බොහෝ විරෝධතා දැඩි ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගෙන තිබුණේ මෙලෙසින්. Destructive used force and arrested dozens in Manhattan. ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පාලි අබේරත්න මහතා තීරණය කර තිබෙනවා. ඒ අදාළ මන්ත්‍රීවරුන් ජනාධිපති කොමිසමට අපහාස වන අන්දමට මාධ්‍යයට කළ ප්‍රකාශයක් මගින් කොමිෂන් සභාවේ ආධිපත්‍යයට බාධා වී තිබීම හේතුවෙන්. ඒ අනුව අදාළ මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස සභාපති විනිසුරුවරයා දේශපාලන පරිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට නියෝග කර තිබෙනවා. දැන් රටවටා හිරු. රටවටා හිරු. දිවංගත ඩී රාජපක්ෂ මහතාගේ 53 වැනි ගුණ සැමරුම තංගල්ල මහවෙල පිහිටි ඩී රාජපක්ෂ පිළිරුව අභියසදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. COVID-19 ව්‍යාප්තියත් සමග දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින අපේම ජනතාවගේ සුව සහනය වෙනුවෙන් ක්‍රියාත්මක රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විත යටතේ ශ්‍රී ලංකා රතු කුරුස සංගමය හා එක්ව උඩුගම මූලික රෝහලට ආරක්ෂක ඇඳුම් සහ මුවාවරණ කට්ටල ලබා දීම අද සිදු කෙරුණා. හිරු මාධ්‍ය ජාලයටත් ශ්‍රී ලංකා රටපුර සමාජයටත් බෙහෙවින්ම උත්සූතිවන්ත වෙනවා. මේ අතර බණ්ඩාරවෙල ප්‍රධාන බස් නැවතුම්පළ පරිසරයේ විෂබීජහරණය කිරීම අද සිදු කෙරුණා. වෛද්‍යවරුන්ට රෝගීන් සමීපයට නොගොස් රෝග ලක්ෂණ පරීක්ෂා කළ හැකි පරිදි නිර්මාණය කර ඇති රොබෝ යන්ත්‍රයක් කුලියාපිටිය මධ්‍ය විද්‍යාලය උසස් පෙළ සිසුන් තිදෙනෙකු විසින් නිර්මාණය කර තිබෙන අතර අද එය කුලියාපිටිය ශික්ෂණ රෝහල වෙත ලබා දීමට කටයුතු කළා.
කුරුණෑගල නගරයේ ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීති හේතුවෙන් වසා දමා තිබෙන ප්‍රධාන බස් නැවතුම්පලේ සවිකර තිබෙන රූපවාහිනී යන්ත්‍රයේ අසභ්‍ය දර්ශන ඇතුළත් වීඩියෝවක් ප්‍රචාරය කළ බවට දැක්වෙන රූප පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල සංසරණය වෙනවා. එම සිද්ධියට වගකීම යොත්තන අත්අඩංගුවරගෙන පරීක්ෂණයක් පවත්වන ලෙස කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතරණ මහතා කුරුණෑගල පොලිසියට දැනුම් දී තිබෙනවා. සැමය සමග ඇති වූ පවුල් ආරවුලකින් සිත්තවුලටපත් ත්‍රිකුණාමලේ උපුවේලි ප්‍රදේශයේ බිරිඳක් සිය දරුවන්ට වස මුසු කර ආහාර ලබා දී තිබෙනවා. ඉන් අසාධ්‍ය වූ ඇගේ 16 හැවිරිදි වැඩිමහල් දියණිය මිය ගිය අතර අදාළ කාන්තාව ඇගේ 8 හැවිරිදි බාල දියණිය සහ 11 හැවිරිදි දෙවෙනි දියණිය මේ වන විට ත්‍රිකුණාමලේ මහරවලේ ප්‍රතිකාර ලැබමින් පසුවනවා. රට වටා හිරු හයවෙනි වරටත් IPL තරඟාවලිය අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබන්නට මහේල ජයවර්ධන ප්‍රධාන පුහුණුකාර දුරේ දරන මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම ඊ රාත්‍රියේ සමත් වුණා. ඒ අවසන් වටේ පළමු තරඟයේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ලකුණු 57කින් පරාජය කරනවා. මෙම තරඟයේ පළමු පන්දුවට පහර දුන් මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දු අර 20 අවසන් කළේ කඩලු 5ක් දැවී ලකුණු 201 දැවැන්ත ලකුණු පුවරුවක් සනිටුවන් කරමින්. දිල්ලි කැපිටල්ස් පිළිතුරින්ම පන්දු අර 20 අවසානයේ කඩලු 8කට ලකුණු 143කට සීමා කළ මුම්බයි පන්දුවරන් සිය කණ්ඩායම අවසන් මහා තරඟයට පහසුවෙන් රැගෙන ගියා. පසුගිය වර ශූරයන් වූ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම IPL අවසන් මහා තරඟයට අඛණ්ඩව දෙවැනි වරටත් සුදුසුකම් ලැබූ පළමු අවස්ථාවද මේ වනු ඇත. මෙම තරඟයේ පරාජය වූ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට අවසන් තරඟයට සුදුසුකම් ලබන්නට තවත් අවස්ථාවක් හිමි වෙනවා. මේ වන විට පැවැත්වෙන දෙවැනි අවසන් වටේ තරඟයේදී බැංගලෝර සහ හයිදරාබාද් තරඟ වදින අතර එම තරඟයේ ජය ගන්නා කණ්ඩායම ලබන ඉරිදා තුන්වෙනි අවසන් වටේදී දිල්ලි කණ්ඩායම සමගින් තරඟ බිමට පිවිසෙනවා. එම තරඟයේ ජය ගන්නා කණ්ඩායම ලබන අඟහරුවාදා අවසන් මහා තරඟයේදී මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම සමගින් තරඟ වදිනු ඇත. ඒ සමගින් අදට ඔබෙන් සමග